समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से साधु 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 तयो मे भिक्खवे पुग्गला संतो संविजमानो लोकस्मिन् तीति ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි තථාගත බුදු පියාණන් වහන්සේ සොකී ධර්මදේශනා වලදී විවිධාකාරයෙන් පුද්ගලයන් වර්ගීකරණය කරලා තිබෙනවා. තමන් වහන්සේ සම්බන්ධයෙන් කතා කරන්නේ ඒක පුද්ගලෝ භික්ඛවේ කියලා. එතකොට එක්කෙනෙක් පමණයි ඒ බඳු අය. සමහර විට මේ පුද්ගලයන් කොටස් දෙකකටත් බෙදෙනවා. එතකොට ද්වේ කියලා පාවිච්චි කරනවා. අනුසෝතගාමී පුද්ගලෝ, පටිසෝතගාමී පුද්ගලෝ. සමස්ත සමාජයේම දෙකට බෙදලා තිබෙනවා. චතුක්ක නිපාතේ ගත්තාම චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා කියලා තියෙනවා. ඒ තවත් ආකාරයකට බෙදෙන ආකාරය. උදකෝපමුද්ගල සූත්‍රය ගත්තාම සත්ත්වයි මේ භික්ඛවේ කියලා කියනවා. මේ එකක්වත් වැරදි නැහැ. ඒ තේමාව මත විග්‍රහ කරන ආකාරයක් මේ පවතින්නේ. ඒ හැම එකක් තුළින්ම සමස්ත සමාජයේම විවරණය වෙනවා. දැන් අපට බෙදන්න පුළුවනි ජන්මය අනුව ස්ත්‍රී පුරුෂ. එහෙම නැත්නම් බෞද්ධ සම්ප්‍රදාය අනුව ගිහි පැවිදි. අනේ වගේ කිසියම් බෙදීමක් මුල් කොටගෙන සමාජ විග්‍රහයක යෙදෙන්න තමයි අපද මේ මාතෘකාව මම ගත්තේ. මේ විග්‍රහ කිරීම තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව සමස්ත සමාජයේම කොටස් තුනකට බෙදනු ලබනවා. අනේ කොටස් තුන විග්‍රහ කරගනිමින් මේ කොටස් තුනේ වඩාත් හොඳ කවුද? එහෙමත් නැත්නම් මේ කොටස් තුනෙන් අතහරින්න ඕන මොන කොටස්ද? ප්‍රතිපත්තිකාමී බෞද්ධික වශයෙන් ඇතුළත් වෙන්න ඕන කුමන කොටසද කියන කාරණාව පැහැදිලි කිරීම අරමුණු කොටගෙනයි මේ ධර්මානුශාසනාව විකාශනය වෙනු ලබන්නේ. යනු මේ විග්‍රහයේදී මම පළවෙනි පුද්ගලයා නම් කරනු ලබන්නේ නේත මිත්‍යාදිට්ඨික පුද්ගලයා කියලා. සමහර වචනයක් කියදොත් අතිවික්කේ පුද්ගලෝ නේත මිත්‍යාදිට්ඨිකෝ කියලා කියන්න පුළුවන්. කවුද මේ නේත මිත්‍යාදිට්ඨික පුද්ගලයා කියලා කියන්නේ? සදාචාරයේ බුදු සමයේ නීති රීතිවල උණුසුමක්වත් ඇදුනේ නැති හිතුමතේ ජීවිතය ගත කරන්නා වූ හරි වැරදි මොකක්වත් බාහිර සමාජ සම්බන්ධයෙන් සලකන්නේ නැති Taman හිතන දේෙන් පමණක් ක්‍රියාත්මක කරන්නා වූ දැඩි ආත්මාර්ථකාමී හිතුවක්කාරී පුද්ගලයෝ කියලා කියන්න පුළුවන් බාහිර වශයෙන්. Taman කරන කියන ක්‍රියාකලාපයන් තුළින් අන් අයට සමාජයට පරිසරයට අයහපතක් වෙනවද නැද්ද ඒවා මට වැඩක් නැහැ. මට ඕන දේ මගේ වැඩේ සිද්ධ වෙනවා නම් කියලා උපකල්පනය කිරීමේ චින්තනය තියෙනවා නම් ඒ චින්තනයයි මෙතන මේ පුද්ගලයා මෙසේ සකස් කරනු ලබන්නේ. ධර්මානුකූලව ගත් කල ඔහුට
හොඳ නරක කියලා දෙකක් පිළිබඳ සැලකිල්ලක් නැහැ. සැලකිල්ලක් තියෙනවා නම් නරක කරන්නේ නැහැ, හොඳ කරනවානේ. පින්පව් කියලා දෙකක් පිළිබඳ සැලකිල්ලක් නැහැ. තියෙනවා නම් පවෙන් අයින් වෙලා පින දහම කරනවානේ. තමන්ගේ ඕනකමට ඕන දෙයක් කරනවා. ඒ විතරක් නෙමෙයි තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට තමන්ට අනාගතයේ විපාක විඳින්න සිදු වෙනවායි කියන විශ්වාසය තුළ පරලෝ විශ්වාසයකුත් නැහැ. පරලෝ විශ්වාසයක් නැති නිසා ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා කියලා බොහෝ විට හිතන් ඉඩ තියෙනවා. ඒ නිසා ජීවිතයේ සියලු අභිමාතාර්ථයන් ඉෂ්ට කරගන්නට කාලය, ධනය, සමය, මුදල, හදල, දේශපාලන බලය, ශරීර ශක්තිය සියල්ල යොදා ගන්නවා. ඒ නිසා මම දකින්නේ මේ චරිතය දැඩි ආත්මාර්ථකාමී කියලා. තථාගත බුදු පියාණන් වහන්සේ එදා ධර්ම දේශනා කරයි කියලා සමස්ත සමාජයේම උන්වහන්සේට අවනත වෙලා උන්වහන්සේ වදාළ මඟ යන්නට සූදානම් වුණේ නැහැ. අදටත් ඒක එහෙම වෙන්නේ නැහැ, ඉදිරියටත් ඒක එහෙම වෙන්නේ නැහැ. නමුත් එහෙම නොනයි කියලා වුන්ගේ ඉරණමට අපි වග කියන්නේ උන්ට වග කියන්න වෙනවා. අනේ එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. Taman යම්කිසි ආනුගමනීය ප්‍රතිපදාවක ජීවත් වෙනවද? ඒකටම තමයි ආදිසං වපතේ බීජං කියලා කියන්නේ. යම් ආකාරයේ බීජයක්ද වපුරන්නේ ඒකේම ඵලය තමයි ආපහු ලබන්න වෙන්නේ කියන එක. අනේ අනුව ගත්කල ආගමික සදාචාරය, පෞලක සදාචාරය, නීති පොතේ සදාචාරය ආදී කොට ඇති මේ යුගයෙන් යුගයට වෙනස් කරන, අලුත් කරන, පනවන සමාජයට හිතකර මේ පැනවීම් කිසිවක් පිළිගන්නේ නැති, බාරගන්නේ නැති පුද්ගලයාට තමයි මෙහෙම කියන්න වෙන්නේ. තව ටිකක් එහායින් හොයලා බැලුවොත් එහෙම ඔවුන්ගේ චිත්ත අභ්‍යන්තරය දැඩිසේ කිපෙනසුළු, ඇලෙනසුළු, කලබල වෙනසුළු, ලෝභ දේශ මොහ වලින් පිරිච්ච, ලෝභ දේශ මොහ පුඤ්ජයක් කියලා කියන්න පුළුවන්. පුඤ්ජයක් කියන එකේ තේරුම සමූහයක එකතුවක් කියන එක. ඒ බඳු පුද්ගලයින්ගේ අනාගතය ඔහු තීරණය කරගන්න ලබනවා. මෙලෝ වශයෙන් ඔහුට දැඩිසේ ශාරීරික, මානසික හිංසා පීඩා සමග රජයේ පැත්තෙන් නම් දඬුවම්. එහෙම නැත්නම් සමාජයනොත් යම් යම් හිරිහැර. මොකද උන් කරන කියන වැඩ කිසිවක් සමාජය අනුමත කරන්න පිළිගන්නේ නැහැ. ඒ තුළින් සිදුවෙනා වූ මානසික විනාශය නැත්නම් පරිහානිය නිසා ඔහුට ජීවිතෙන් එහා පැත්තට යන්න වෙන්නේ තමන් කරපු අර වපුරපු බීජවලට අනුව තමයි අස්වැන්න ලබන්න වෙන්නේ. ඒ නිසා නියත මිත්‍යා දෘෂ්ටික පුද්ගලයා නියත වශයෙන්ම උසවලාගෙනත් ලැබුවා වගේ කියලා තමයි සූත්‍ර දේශනාව සඳහන් කරන්නේ. නිරයන් උප්පජ්ජති. ඒ පාරේ ගියොත් මතක තබා ගන්න. ඒකෙන් කියවෙන්නේ මේ පුද්ගලයාගේ චරිතය නිත්‍යයි, ඒ පාරම යන්න ඕන කියන එක නෙමෙයි. ඔහුටත් එයින් මෙදෙන්න පුළුවන්, බුද්ධ ආවාදයට සවන් දීලා ඒ යන්න තියෙන පාර වෙනස් කරගන්න පුළුවන්. බුදු සමය නියතවාදයක් නෙමෙයි, හේතුඵලවාදයක් නේ. ඒ හේතුවේ ඵලයෙන් ඔහුට මිනිස්කම අහිමි වෙන්න පෙර මේක තේරුම් ගත්තොත් ඔහුට ඊරණව වෙනස් කරන්න පුළුවන්. අඟුලිමාලට සොකීරණ වෙනස් කරගන්න පුළුවන් වුණා නම් ඒ වගේ විවිධ චරිත තියෙනවා පොතපත තුළ සඳහන් කරගත්තා වූ හොරු මරණ චරිතයක් ගැන සඳහන් වෙනවා. ඔහුටත් ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වුණා නම්, වනාන්තරයේ හිටියා වූ සොර පිරිස් නැත්නම් හොරකම් කළ සහ මිනිමැරුම් කළ අයට ඒ චරිතය වෙනස් කරගන්න පුළුවන් වුණා නම්, මේ නියත මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාටත් එයින් මිදී ධර්මයේ සරණින් ගමන් මඟ වෙනස් කරගන්නට ඉඩ තියෙනවා කියන එක එයයි තේරුම් ගන්න. නමුත් ඒකට සවන් දෙන්නේ නැති තාක්කල්, අවධානය යොමු වෙන්නේ නැති තාක්කල් ඔහුට ඇස පෑදෙන්නේ නැහැ. ඔහු තනියම නම් ජීවත් වෙන්නේ නැත්නම් කාටවත් සවන් දෙන්නේ නැත්නම් ඔහුට මේ හරි වැරද්ද කවදාවත් තේරෙන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔවුන්වත් පුළුවන්කමක් තිබෙනවා ඒ ඉදිරියට ප්‍රගතිගාමී ගමනක ඇවිදින් බුදු සමයෙන් පෙන්වන්නා උත්තරීතර ප්‍රතිඵල දක්වාම යන්නට කිසි බාධාවක් නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. ඒ බඳුයි මේ සමාජයේ ඉන්නවා. නමුත් ඔවුන් ගමට, රටට, පවුලට, සමාජයට, රජයට හැමෝටම හිසරදයක්, කරදරයක් කරන කියන හැම වැඩක්ම සමාජ විරෝධී වෙනවා. මානව විරෝධී වෙනවා. පරිසර විරෝධී වෙනවා. සත්ව විරෝධී වෙනවා. සදාචාර විරෝධී වෙනවා. අන්න එහෙම චරිත ගැන තමයි පළමුවෙන් විග්‍රහ කරන්න තියෙන්නේ. බහුල වශයෙන් නෑ, නමුත් නැත්තේත් නෑ. ඕනෑම ස්තරයක් තුළ.
එබඳු කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ටත් අපි එතනින් මිදෙන ආකාරය පිළිබඳ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අවධානය යොමු කරන පැත්ත පිළිබඳව කතා කරන්නේ ඊළඟ මේ දේශනාවේ ඊළඟ කටකටයුතු වලදී. ඊළඟ පැහැදිලි කිරීම වලදී. මේට වඩා හොඳ පුද්ගලයෙක් ගැන සඳහන් කරන්න පුළුවන්. අපි ඒකට කියන්න ඕන තථාගතයන් වහන්සේ වදාළ පරිදි නම් අතිවික්කේ පුද්ගලෝ දසවත්තුක සම්මාදිට්ඨිකෝ කියලා. මහණි පුද්ගලයෙක් ඉන්නවා ඔහුට දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුක්තයි. අර නීත මිත්‍යා දෘෂ්ටිය කියනා වූ මෙලොව පරලොව පින්පව විපාක විශ්වාස නොකරන අපාගාමී ප්‍රතිපදාවේ යන්නේ නැහැ. ඔහු ක්‍රියාවක ප්‍රතික්‍රියාව විද්‍යානුකූල වචන වලින් කියනවා නම් ආගමික වචන වලින් කියනවා නම් කර්ම විපාක විශ්වාස කරනවා. විශ්වාස කරනවා කියන එකේ තේරුම එහෙනම් වැරදි කළොත් දුක් විපාක හමු වෙන බැවින් ඒවා නොකරනවා කියන එක. අන්න එහෙම පාප නැත්නම් දුක්ඛගාමිනී ප්‍රතිපදාව ප්‍රිය කරන්නේ නැති ඉඳහිට සිදු වුණත් එය සොකී ජීවනෝපාය ජීවන මාර්ගයේ වශයෙන් දර්ශනීය වශයෙන් තෝරාගත්තේ නැති වත්මන් සමාජයේ ගත්තොත් බුදු සමයෙන් උගන්වා තිබෙන පිළිවෙත් පාසල දහම් පාසල ඔස්සේ ඉගෙනගත් වැඩිහිටියන් හෝ දරුවන් හෝ තරුණ අය වශයෙන් ගත්තම මේ අය ළඟ මේ චරිත දකින්න පුළුවන්. මව්පියන්ට බොහෝසේ ගරු කරනවා. දරුවන් පණවෙන් ආරක්ෂා කරනවා. ආගමික ස්ථාන වලට ගරු කරනවා. දුම්පානය මත්පැන් පානය වගේ දේවල් ප්‍රිය කරන්නේ නැහැ. හොරකම අනුමත කරන්නේ නැහැ. තවත් ඒ වගේ තියෙන ජඩ වැඩ අනුමත කරන්නේ නැහැ. Tamanට හිතෙන්නත් පුළුවන් සමහර වෙලාවට නමුත් අනුමත කරන්නේ නැහැ. අන්න ඒ විදිහට අර Taman කරන කියන වැඩවලින් එවඳු දේවල් කරපු අයට ඔක ආපහු වැරියා බැලුවහම ලංකා ඉතිහාසයේ මෑත ඉතිහාසය තුළ අර අපි නියත මිත්‍යා දෘෂ්ටික පුද්ගලයන් කරපු කියපු වැඩ ගැල්මම ඔවුන්ට ඔක්කොටම වැඩි කල ජීවත් වෙන්න ලැබුණේ නැහැ. ආදාහනාගාරයට හරි භූම දාණයට හරි යන්න සිද්ධ වුණා. අනේක තේරෙන අය මේ පාරේ නම් ගිහින් සුගතියක් ලැබෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් 10-20 වතාවක් විතර බන්ධනාගාරගත ජීවිතයක් ගත කරලා මෙලව දියුණුවක් නැතුව අසරණ වෙලා මේ යන්න සිද්ධ වුණා කියන එක තේරෙනකොට අන්න ඒ පාරේ තිබෙනා වූ අනතුරුදායක බව තේරෙනවා. ඒ නිසාත් යම් අය ඒ බඳු වරදෙන් මිදෙනවා. මට මතකයි මේ වගේ කතාවක් සාමාන්‍යයෙන් මේක සිදු වෙනවා ඇත්තේ 89 කාලේ වෙන්නේ ඇති. මත්පැන් පානය කරපු පුද්ගලයෙක් බොක්කොක් උඩට වෙලා ඉඳගෙන මුළු මහත් සමාජයටම දොස් පවරනවා. හේතුවක් ඕන නැහැ ඔක්කොම වැරදිකාරයෝ. මෙතනින් යන්න දෙනවා ඒ කාලේ භීෂණය පතරවන කවුරු හරි. ඒකලේ වැලි පිහක් අරගෙන ඔහුගේ කට ටිකක් කපලා යන එක. ඉවරටම නෙවෙයි පැත්තකින්. එයින් පාඩමක් ඉගෙන ගත්ත ඔහු හොඳ කරන ඊට පස්සේ කට පරිස්සම් කරගත්තා කියලා තමයි මම අහලා තියෙන්නේ. එතකල් වැරදුනේ තේරුනේ නෑ යාට. තමන්ට වැරදක් වෙනකොට තමයි තේරුනේ වැරදි වැඩක් කරන්න ගිහින් මේ වැඩේ කරගත්තයි කියලා. අන්න ඒ වගේ ඒවා අනිත් සමාජයට තේරෙනකොට අර වැරදි නොකරන සමාජයට මේකත් උදව් වෙනවා වැරදි කරුවන්ගේ ඉරණම් දැක්කහම තමන් වැරදි කරුවෙක් නොකරන්නට ගැඹුරු අවබෝධයකින් තොරව. ඊට මෙහා පැත්තට තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ ධර්මානුකූලව ගත් කල මේ පෘථග්ජන පුද්ගලයා පෘථග්ජන මට්ටමේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් ගනිමින් සහ පංචශීල ප්‍රතිපත්තිය සිර උපසම්පදා සීල දක්වා ගනිමින් මේ හැම ස්තරයක් තුළම මේ දසවස්තක සම්මාදිට්ඨියකින් හඳුනාගත හැකියි. ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ මානව හිතවාදයට. ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ උදව් උපකාරයට, හිංසනයට නෙමෙයි. පරිසරයට හෝ දරුවන්ට හෝ සතා සතුන්ට හෝ මොනියම්ම දෙයකට සම්පතකට හානියක් කරන්න කැමති වෙන්නේ නැහැ. අවශ්‍ය මොහොතක උදව් උපකාර කරන මානසිකත්වයක් තියෙන්නේ. කවුරු දුකට කරදරයටපත් වුණත් එයාට එහෙම වුණ දේ හොඳයි කියලා hina වෙන්න නෙමෙයි. ඔය වචන නෙමෙයි පාවිච්චි කරන්නේ ටිකක් තද වචනයක් මාධ්‍යවල කියන්න බැරි. අනේ අපොයි කියලා කල්පනා කරලා අනුකම්පා කරන්න පෙළවෙන චරිත තියෙනවා. එතකොට ඒකේ තරමක් දුරට අපට මනුස්සකමක් තියෙනවායි කියලා තේරුම් ගන්න හැකියි. ඒ තුළ ඔහුට සිදු වෙන්නේ මොකක්ද? අර නියත මිත්‍යාදෘෂ්ටික පුද්ගලයාට චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහෙන් අපිරිසිදු වී ඒ තුළ අනාගතයේ දුගතිගාමීත්වය සකස් වෙනවා. හොඳයි දසවස්තුක සම්මාදිට්ඨිකයට අනාගතය සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවා. අපි ඒකට ප්‍රසිද්ධ වචනයක් පාවිච්චි කරලා තියෙනවා සෝකායස්ස බේදෝ පරම්මරණා
මනුස්ස දෝබග්ගම්, මනුස්ස සෝබග්ගම්, දිව්‍ය සහවතං, බ්‍රහ්ම සහවතං කියලා වචන කීපයක්. එහෙම නැත්නම් පවෙන් පරලෝ යාම වෙනුවට පිනෙන් සහ ධානයෙන් පරලෝ යාම කියනවා මේ දෙකේ ඉරණම තමයි මේ දසවස්තුක සම්මාදිට්ඨික පුද්ගල කියලා කියන්නේ. ඒ දෙකටම අයිති වෙනවා. එතකොට ඒ බඳු පුද්ගලයන් චිත්තාභ්‍යන්තරයේ පිනින් පිරණ ජීවිතයක්. ඔවුන්ට දවල්ට වගේම නිින්දෙන් හීනයක් දැක්කත් කෙනෙකුට අමාරුවේ දාන්න නෙමෙයි උදව්වක් උපකාරයක් කරන්න හිතන්නේ. අප සාමාන්‍යයෙන් මොකට කියනවා පින් පුරවනවා කියලාත් කියනවා පිනින් පිරෙනවා කියලාත්. නමුත් තේරුම් ගන්න ඕන කාරණාව මේකත් අර පෞකාරයත් පෘථග්ජන මේ පින්කාරයත් පෘථග්ජන. පෞකාරයත් භවගාමී පින්කාරයත් භවගාමී. අනේ භවගාමී කියන ප්‍රතිපදාවෙන් මිදෙන්න මේ නියත මිත්‍යා දෘෂ්ටිකයාට හෝ දසස්තුක සම්මාදිට්ඨිකයා කියන දෙන්නාටම පුළුවන්කමක් නැහැ. නමුත් මේ සමාජය මේක මෙහෙම තේරුම් අරගෙන නැහැ. ඔවුන් කල්පනා කරනු ලබන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය භවගාමී, දසවස්තුක සම්මාදිට්ඨිය භව නිරෝධගාමී කියලා. ඔවුන්ගේ දර්ශනයට අනුව පුද්ගලයෝ දෙන්නයි එතකොට ලෝකේ ඉන්නේ. නමුත් තථාගතයන් වහන්සේගේ මේ ගන්නීමට අනුව තව පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා මේ අපි කතා කරන දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුක්ත පුද්ගලයාට මව්පියන්, ගුරුවරුන්, සමාජය, නීති රීති ඒවා පිළිගැනීමේ සාධාරණත්වය පිළිගන්නවා ඔහු. ඒ නිසා ඒවා ඉක්මවා යන්නට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අරට වඩා හොඳයි මේ පුද්ගලයා. නමුත් මේ දෙන්නම ළඟ පවතිනා වූ දුර්වලකමක් තියෙනවා. ඒක ධර්මයේ හඳුන්වනු ලබන්නේ ජාති මරණ ගෙනත් දීමට මුල් වෙන්නා වූ උපාදානය නම් වූ වරද තියෙනවායි කියන එක. උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවේ. ජාති මරණ ගෙනත් දෙන්නා වූ උපාදානයේ බියක් වශයෙන් දැකලා උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ වලින් මිදෙන්න පුළුවන් කියලායි දතානුපස්සනාවේ සඳහන් කරන්නේ. නමුත් මේ දෙන්නටම මේ පාර නැහැ. අන්න එහෙනම් අර පව් විපාකයේ වෙනව තිබෙනවා, ඒකේ දුක් විපාක වැඩි. පින් විපාකයේ දසවස්තුක සම්මාදිට්ඨියට වෙනම තිබෙනවා. ඒකේ ඒ විපාකත් තිබෙනවා ආයු වර්ෂයක් බල මිනිසුන් අතර හෝ පැවිද්දේ හෝ දෙවියන් අතර. නමුත් ජාති මරණ කියන මේ භවගාමීත්වයෙන් නිදහස් වෙන්නේ නැහැ. නමුත් එබඳු පිරිසක් ජීවත් වෙන සමාජයක් ඇත්නම් පාලනය ලේසි. නීතිගරුකයි. අනිත් අයට තරම් හිරිහැරයක් කරදරයක් නැහැ. එහෙමවත් නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මේ දෙපිරිසටම යන්න පුළුවන් තවත් පාරක් තමයි බුදු සමයෙන් පෙන්වන්නේ. අනේක බොහෝ දෙනා කල්පනා කරන්නේ නැහැ. මට හමු වුණ සමහර චරිත කියලාම තියෙනවා. අපි ඉතින් බොහොම පව් කරපු අයනේ. අපි ඉතින් පන්සලකට ගියොත් හරි බණාන්ග මිනිස්සු hina වේවි. වැරදි. ඔබ ඔය කියන පුද්ගලයා ඔය කියන තරම් වැරදි කරලා නැහැ. අපට හොරු 500ක් හොරු මිනි කීයක් මරුවත් දන්නේ නැහැ කැලේට වෙලා. අඟුලිමාල ජීවිත කීයක් නැති කරාද? නමුත් ඔවුන්ට ඒ කරපු වරදින් අත මිදෙන්න ඉඩ තිබුණා නම් ඔබ කවුරු හරි කියන දෙයක් අහලා මත්පැන් ටිකක් පානය කරයි කියලා, හොරකමක් කරයි කියලා, බොරුවක් කරයි කියලා ඒක පවතින්න ඇරියොත් තමයි විපාකයෙන් ගැලවෙන්න බැරි. නමුත් ඒකේ දුක් විපාකයෙන් ගැලවෙන්න පුළුවන් පාරකොත් බුදු සමය තුලත් පවතිනවා. අන්න ඒ නිසා බුදු සමය කියලා කියන්නේ සුපිරි මිනිසුන් සඳහා දේශනා කළ එකක් නෙමෙයි. අර නියත මිත්‍යා දෘෂ්ටිකයා දසවස්තුක සම්මාදිට්ඨිකයා තුලින් සුපිරි මිනිසුන් හදන එකක්. අර දෙපිටසටම මේකට එන්න පුළුවන්කමක් තිබෙනවා. මෙන්න මේ ධර්ම න්‍යාය ඒතරම් සමාජගත වෙලා නැහැ. ඒක මොකද බුදු සමය කියන එක මේ සමාජයේ ප්‍රචලිත වෙලා තිබෙන්නේ ප්‍රායෝගික ජීවිතය අනුගමනය කරපු ප්‍රතිපදාවක් වශයෙන් නෙමෙයි. ඉගෙන ගන්න විෂයක් වශයෙන් ඉගෙනගෙන පාස් වෙන්න. එතනින් එහාට අර මේවා හොඳ නෑ කියලා තේරුම් ගත්ත අය වලකිනවා වුණාම ඊට එහාට ඒක එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේ මේ කියලා කියන්නේ කියලා කල්පනා කරන්නේ නැහැ. දැන් අර නියත මිත්‍යා දෘෂ්ටිකයාට මව්පියන් හෝ විහාරස්ථානය හෝ පොය හෝ මොකක්වත් වැදගත් නැහැ. නමුත් දසවස්තුක සම්මාදිට්ඨිකයාට රැකියාව වෙනම තියෙනවා, වගකීම් වෙනම තිබෙනවා, ආගමික ජීවිතය වෙනම තියෙනවා. පොයට පන්සල් යන එක හරි, පින්කම් කරන එක හරි, ඒ වගේ වෙන් කරගෙන භාවනා කරන එක දවස වෙන් කරගෙන අනේ විදිහට මම දකින්නේ. අරට වඩා ඉදිරි පියවරක් ඇවිදින් තිබෙනවා. නමුත්
ඔවුනුත් අයිති වන්නේ අර දෙවන ගණයේ පුද්ගල ස්වභාවයට. මේ අපි කතා කරන්න උත්සාහ කරන තුන්වන ගණයේ පුද්ගල ස්වභාවය පිළිබඳ විවරණය සමාජගත වෙලා නැහැ. පොතපතේ තිබුණාට පැහැදිලි වන්නේ නැහැ. අපටත් එබඳු සුපිරිමාවතකට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ලබාගත් මනුස්ස ජීවිතයේ මේ ලබන සුවයට වඩා උත්තරීතර සුවයක් ලබන්න පුළුවන් කියන එක කෙනෙකුට තනියම තේරෙන්නේ නැහැ. විෂයක් වශයෙන් ආගම ඉගෙන ගත්තට තේරෙන්නේ නැහැ. මේ පිළිබඳව අවශ්‍ය කරුණු තුනක් තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ හෝ එබඳු කරුණු පැහැදිලි කරන්නා වූ ප්‍රතිබල සම්පන්න දේශකින් වහන්සේ කෙනෙක් හෝ කාගේ හෝ ආශ්‍රයෙන්. මේ අපි මේ කතා කරපු කරුණු පිළිබඳව Tamanට සවන් දෙන්න ලැබෙන්න ඕන. සමහර පොතපත කියවනවා නම් පොතපත කියවනොත් ඒක වෙන්න පුළුවනි. නමුත් එදා පොතපත බහුල නොවු නිසා මේකට සුතමේ ඥානය සුතමේ ප්‍රඥාව කියලා පැහැදිලි කරලා තිබෙනවා. සවන් දීමෙන් මේ කරුණවල විපාක වාරය අර අනුන්ට කළ දේ Tamanට පළ දේ කියලා කියමනක් තියෙන්නේ. ඔය අපි ළමා කාලේ කියනවා මොකක් හරි ඔය ළමයෙකුට මොකක් හරි මේ කරන්න ගිහින් Taman කරදරයට වැටුනහම අපි කියන්නේ විහිළුවට ඕක. නමුත් අන්න ඒ කාරණාවල එහෙම මේ ක්‍රියාවන්ට ප්‍රතික්‍රියාවන් තියෙන බව තේරෙනවා පොතපත කියවීමෙන් හෝ සමාජ සිද්ධීන් දැකීමෙන් හෝ සවන් දීමෙන්. එනිසා මිනිසා නින්දෙන් අවදි කරන්නා වගේ ඔහුගේ චින්තනය අවදි කරන මාර්ගයක් තමයි බුදුසමයේ මේ සංනිවේදනය කියන වචනට අදාළ කරුණ අද පාවිච්චි කරන. ඒ නිසා තථාගත බුදු පියාණන් වහන්සේ හෝ ශ්‍රාවකයෝ හෝ ගමින් ගමට යමින් කන උදව් කරගෙන ඔවුන්ට අදහස් පැහැදිලි කරමින් ඔවුන්ගේ සුතමය ප්‍රඥාව අවදි කළා. අදටත් ධර්ම දේශනා න්‍යාය වශයෙන් ගත් කල මේ සුතමේ ප්‍රඥාව අවදි කිරීම තමයි කෙරෙන්න ඕන. නමුත් සුතමේ ප්‍රඥාව අවදි කිරීම වෙනුවට ඔවුන් ගත කරන ජීවිතයට අදාළම අතීත සිදුවීම් හෝ කතාන්තර හෝ වෘත්තාන්තයන් විග්‍රහ කරන්න ගියාපුවාම ඒවා සවන් දීලා ඒවයි බුදු සමය කියන්නේ කියන තැනකට එනවා. ඉතිහාසයට සවන් දීම, උද්චාරයට සවන් දීම, කාට හරි සිදු වුණා විරණමක් සවන් දීම කියලා හිතනවා. බණ අහනවා කියන්නේ ඒක කියලා හිතන අය තාමත් මේ සමාජයේ ඉන්නවා. මටත් එහෙම කාලයක් තියෙන ඉතින් අවුරුදු 10 12 කාලේ. නමුත් හොයන්න පටන් ගත්තන් පස්සේ සාදට එනකොට ඊට වඩා ලොකු දෙයක් මේකේ තියෙනවා කියන අපි දන්නවා. එහෙනම් අන්නේ සවන් දීම තුල සුතමය ප්‍රඥාව පහළ වෙනකොට ඊට පස්සේ හිතන්න නුවණ හම්බ වෙනවා. එතකොට මේ චින්තාමය ප්‍රඥාව කියලා එකක් තියෙනවා. මේ සිතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා දෙකම පහළ කරගන්න අර නියත මිත්‍යා දෘෂ්ටිකයටත් පුළුවෙනි, දසස්තුක සම්මාදිට්ඨිකයටත් පුළුවෙනි. පහළ වුණා නම් ඊට පස්සේ කරන්න තියෙන වැඩකුත් තියෙනවා භාවනාමය ප්‍රඥා කියලා. මේ වැඩිපුර කාලය මම ගන්න ඕන මේ අදාළ කරුණ පැහැදිලි කරන්න. එහිදී තුන්වෙනි පුද්ගලයා කවුද? පළවෙනි පුද්ගලයා නියත මිත්‍යා දෘෂ්ටිකයි, ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි. දෙවෙනි පුද්ගලයා දසස්තුක සම්මාදිට්ඨිකයි, ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි. ඒක ඕනනම් දසස්තුක කියන පදේ තියෙනවා පොතේ. අනන්ත වාරයක් මම කියලා ඇති, නමත් ඕනනම් දැනගන්න. ඒ විශ්වාසයේ හොඳ දේවල් විශ්වාස කරනවා කියන එක. දානෙහි විපාක තියෙනවා, යාගෙහි විපාක තියෙනවා, පුද පූජාවන්ගේ විපාක තියෙනවා, කුසල කර්මයේ විපාක තියෙනවා, මවට හෝ පියාට අපෝපස්ථාන කළොත් විපාක තියෙනවා, මෙලොවක් පරලොවක් කියලා දෙකක් තියෙනවා, උපවාතික උපදින සත්වෙක් ඉන්නවා, එහෙම නැත්නම් බුදුන් රහතුන් කියලා සත්‍යවසක් කරගන්න වෙනම පිරිසක් ලෝකේ පහළ වෙනවා. ඒ දෙක තුල තමයි අර හොඳට නැඹුරු වීම පවතින්නේ. ඔය වචන 10 පාඩම් වුණේ නැතත් මේ සමාජයේ දසවස්තුක සම්මාදිට්ඨිකයෝ ඉන්නවා. අම්මා තාත්තා දරුවෝ හැදීමේදී, ස්වාමින් වහන්සේලා දරුවන්ට උපදෙස් දීමේදී, ගුරුවරු දරුවෝ හැදීමේදී ඒ අනුසාරයෙන් හැදුනා ඉන්නවා. ඔය වචන 10ම පාඩම් තියෙන්න ඕන නැහැ. ඔවුන්ට තරමක් අර නියත මිත්‍යා දෘෂ්ටිකයට වඩා සංවේදී හදවතක් තියෙනවා. අර පුද්ගලයා ගාව සංවේදී බව මැරීගෙන යන්නේ. ආයාට ඒ නිසා දයාව, අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය කියන වචන කිසිම වටිනාකමක් නැහැ. නමුත් මේ ආයත ඒක ටිකක් වටිනාකමක් තියෙනවා. නමුත් එපමණකින් අවසන් වෙන්නේ නැහැ. දැන් මේ නියත මිත්‍යා දෘෂ්ටිකයා, දසවස්තුක සම්මාදිට්ඨිකයා බුදුරජාණන් වහන්සේට සවන් දෙන්න ඕන. එතකොට තුන්වෙනි පුද්ගලයා කවුද? අතිවික්කේ පුද්ගලෝ ආර්ය සම්මාදිට්ඨිකෝ. තව පුද්ගලෙක් ඉන්නවා, යට කියන්නේ ආර්ය සම්මාදිට්ඨිකයයි කියලා. මෙන්න මේ ආර්ය සම්මාදිට්ඨිකෙන් බිහි කරන්න පුළුවන් නම් අපට තථාගතයන් වහන්සේ හෝ ධර්ම දේශනා කරන දේශකින් වහන්සේලාගේ මුඛ්‍ය පරමාර්ථය යුත්තේ අන්නේ
සුපිරි මිනිසුන් බිහි කරන එක. ඒ සුපිරි වෙන්නේ උසින් මහතින් නෙවෙයි. ධනවත්කමින් නෙවෙයි. ඇඳුම් පැළඳුම් වලින් නෙවෙයි. කල්පනාවතින්, චින්තනයතින්. දියුණු චින්තනයක් ඇති කර ගන්න ඕන. සත්ත්ව කොට්ටාස ඉන්නවා කාලා බිලා නිදා ගන්නවා. ඊට වඩා එහාට යම් යම් ගුණධර්මයන් තිබුණාට චින්තනය දියුණු කර ගන්න බෑ. කොන්ද කෙලින් තබාගෙන යන්න පුළුවන් හැකියාවක් සහ කල්පනා කිරීමේ ශක්තියක් සහිතව ලබා දී තිබෙන්නා වූ හොඳම ජීවී කොට්ටාසේ වශයෙන් මම දකින්නේ මිනිසා කියලා. ඊට වඩා සුව සම්පත් ජීවිත ගත කරන උපපාතික කොට්ටාස ගැන දෙවියන් බ්‍රහ්මයන් කියලා සඳහන් කරනවා. නමුත් මා දකින්නේ නැහැ බුදුවරයෙකුට සවන් දී මේ කරුණ තේරුම් ගැනීමට මේ භූමි සුදුසුයි කියලා. මොකද ඒවට කියන්නේ දුෂ්ටක්ෂණ කියලා. රුපිය රුපිය බඹතල වල දුෂ්ටක්ෂණ කියලා කියන්නේ. එතකොට අපාගත ස්ථාන හෝ මේ මිහි මත පවතිනා වූ නිත මිත්‍යා දෘෂ්ටි සියල්ල දුෂ්ටක්ෂණ කියලා කියන්නේ. දුෂ්ටක්ෂණ කියලා කියන එකේ තේරුම බුදුවරයෙක් ලෝ පහළ වීමෙන් හෙළි කරපු දෙය තේරුම් ගැනීමට තරම් ඉඩාවකාශ නැති හේතු එකතු වෙලා නැති කියන එක. එනිසා දුෂ්ටක්ෂණ 8ක් දේශනා කරන තථාගත බුදුරජාණන් වහන්සේ ඒවට මැදිව ෂණ සම්පatti එකක් දේශනා කරනවා. අන්නේ ෂණ සම්පatti එක බවට පත් වෙන්නට අර නීත මිත්‍යා දෘෂ්ටිකයටත් අවධානය යොමු කළොත් පුළුවෙනි. තථාගත සම්මාදිට්ඨිකයටත් අවධානය යොමු කළොත් පුළුවෙනි. ඒ නිසා බුදු සමය මිනිසෙක් පව් කළ පමණින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බුදු සමය කෙනෙක් පින් කළ පමණින් නිවන් මඟ විවෘත වෙනවා කියලා කියන්නේත් නැහැ. ඒ දෙකේම භවගාමී, භව සුගතිගාමී සහ භව දුගතිගාමී විවෘත වෙනවා. නමුත් බුදු සමය කියලා කියන්නේ බුදුර ලෝට හෙළි කරපු දේ භවගාමී නෙවෙයි. භව නිරෝධගාමී. භව නිරෝධගාමී වෙන්න නීත මිත්‍යා දෘෂ්ටිකයටත් බෑ. දසවස්තුක සම්මාදිට්ඨිකයටත් බෑ. නමුත් සැබෑවටම බුදු සමය කියලා කියන්නේ නම් අපි ඔය වැඳුම් පිදුම් කරමින් ඇහැට පේන මට්ටමේ බුදු සසුනක් දිගටම ප්‍රවේශම් කරගෙන ආවාට බෞද්ධ කියලා කීවාට මේ භව නිරෝධගාමීත්වය තේරෙන්නේ නැත්නම් තුන්වෙනි පුද්ගලයා පහළ වෙන්නේ නැහැ කොතනවත්. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව කොතනකවත් පහළ වෙන්නේ නැහැ. ඉබේ පහළ වෙන්නේ නැහැ. අවබෝධයෙන් සිදුවෙන වෙනසක් නේ. අන්න ඒ සඳහා තථාගත බුදු පියාණන් වහන්සේ මනවින් පරිශ්‍රණයක් කරලා මිනිසා නොමග යන හැටි, මිනිසා දුකටපත් වෙන හැටි, මිනිසා පිටුපසෙන් තමන් කරපු කර්මයන්ගේ විපාකෙන හැටි පිළිබඳව මන අවබෝධයක් ලබාගෙන ඇතැම් තැන සඳහන් කරනවා මහණෙනි මම මේවා කියන්නේ අනුන් කීවට හරි මේ දැන නෙමෙයි කියලා. කවුරුවත් කීවට නෙමෙයි මම මේවා නුවණින් දැකලාමයි කියන්නේ කියලා වදාරනවා. ඒක තමයි සර්වඥතා ඥානය කියන එකේ තේරුම. තවත් කරුණක් පවතිනවා එතන. මේ යුගයට අපට දකින්න හොයාගන්න බැරි මේ දේ හොයා ගැනීම තමයි බුද්ධක්ෘත්‍ය කියලා කියන්නේ. ඒක පාලියෙන් සඳහන් වෙන්නේ තථාගතෝ භික්ඛු අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. මහණෙනි මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නූපන් මග උපලදවලා දෙන කෙනෙක්. ඒ නූපන් මග නියත මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. ඒ නූපන් මග දසවස්තුක සම්මාදිට්ඨියේ භවගාමිත්‍යයක් නෙවෙයි. එමත් නැත්නම් කාම දුගතිය, කාම සුගතිය, භවගාමිත්‍ය කියන එක නෙවෙයි නූපන් මග කියලා කියන්නේ. ඒක බුදුන් වහන්සේ පහළ වෙනට උපන් මගක් නේ. චුන්දසෝකරකලා ඒවා කරමින් අපායන් නැති, ගෘහස්ත ජීවිතය ගත කරපු අය බොහෝ පුණ්‍ය කර්මයන් කරමින් සුගතිගාමී වෙන්නේ නැති, වනාන්තරගත වුණ ලෞකික ධානය උපදවාගෙන එයින් භවගාමී වෙන්නේ නැති. ඒ එකකවත් තථාගතයන් වහන්සේ හෙළි කරවදාලා වූ නූපන් මග නෑ නේද කියලා ඔබට වැටහෙනව නේද? එහෙනම් නූපන් මගක් තිබෙන්නේ. අන්න නූපන් මග තේරුම් ගන්නට ඕන යන්න ඕන මග තේරුම් ගන්න, යන්න ඕන මග යන්න මග තේරුම් ගන්න ඕන. එhmenan ඒ අර කන පිටපැත්තට හරවලා ලෝකෙ සිදුවෙන සිද්ධියක් විවරණය කිරීම තුළින් තේරුම් ගන්න බෑ. කනෙන් යොමු කරලා, ඇස තමන් දෙස යොමු කරලා අප පිළිබඳව සෞඛ්‍ය විද්‍යාව කරන විවරණයට එහා යමින්, දේශීය බටහිර වෛද්‍ය විද්‍යාවක් කරන පුද්ගල විවරණයට එහා යමින් ඔවුන් විවරණය කරන්නේ බොහෝ විට කාය විච්ඡේදය. නමුත් තථාගතයන් වහන්සේ කායට මුල් වුණා වූ සිත විවරණය කරනවා. දැන් අර නියත මිත්‍යා දෘෂ්ටිකයාගේ කායසිත දෙකට බෙදලා විවරණය කිරීමක් නෑ පුද්ගලයෙක් වශයෙන් ඔහු කටයුතු කරන්නේ. දසස්තුක සම්මාදිට්ඨිකයාගේ කායසිත දෙකට බෙදලා විවරණය කිරීමක් නෑ ඔහු පුද්ගලයෙක් වශයෙන්. පුද්ගලයෙක් වශයෙන් බෙදන්නේ හොඳ සහ නරක දෙකට පමණයි.
මේ හොඳ සහ නරකට බෙදූ පමණින් උපාදානය නම් වූ වරද සිදුවෙන හැටි සහ උපාදානෙන් මිදෙන ආකාරය පැහැදිලි වෙන්නේ නැහැ. මන්දයත් උපාදානය පැහැදිලි කරනු ලබන්නේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන පුද්ගලයා මුල් කොටගෙන නොවන බැවින්. අන්න මෙතනින් එහාට මේ හැමෝටම මේ මාර්ගය විවෘතයි. සවන් දෙන්න ඕන. අන්න ඒ තුල තවත් වෙනත් මාවතක් විවෘත කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. දැන් අර ලෝභයෙන් දේශයෙන් බෝහෙන් බැඳුණු පුද්ගලයා මේවා කෙරෙහි ඇලීමෙන් යුක්තව අකමැත්තෙන් වෛරයෙන් මේවා දමා යනවා. එහි අනාගතය ඔහුට හිමි වෙනවා. පරාර්ථකාමී ජීවිතයක් ගත කර පුද්ගලයා පුණ්‍ය භාගී පැත්තට අකමැත්තෙන් හරි යන්න වෙන නිසා දමා යනවා. ඔහුට ඒ අනුව අනාගතයක් හිමි වෙනවා. භවගාමිත්‍ය හිමි වෙනවා. එතකොට ඒක සෝ කායස්ස වේදෝ පරම්මරණ මරණයෙන් එහා පැත්තට පැවැත්මක්. ඔවුන් කරපු ක්‍රියාමාර්ගය අනුවගත් කල. නමුත් බුදු සමයේ පෙන්වනවා පරලෝ යාම වෙනට නොයාමක්. මේ නොයන මඟ හොයාගත්ත ප්‍රථමයා තථාගත බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා ශ්‍රාවක පිරිසක් හදමින් අර පිනේ ලෞකික විපාකයේ සැපතට ඉක්මවාගේ තවත් ඊට වඩා එහාගේ සුපිරි සතුටක් තියෙන. මරණයෙන් එහා පැත්තට විපාකයක් වෙනකොට ජීවිතය තුළ විඳින්න පුළුවන් දෙයක් වශයෙන් හොයාගෙන ඒක සමාජයට පැහැදිලි කළා. අන්න මේ කෙරෙහි අවධානය යොමු කරන්නට ජීවිතයෙන්ම කොටසක් යොමු කරන්න වෙනවා. දැන් වර්තමාන සමාජයේ මම දකින්නේ සම්පූර්ණ ජීවිතේම දරුවෙක් කාලෙන් පස්සේ දරුවා නම් අධ්‍යාපනයේට අනතුරුව හරියම්බ කරලා ගෙවල් දොරවල් හදාන දරුවන් පෝෂණය කරලා එයින් අභිවෘද්ධියක් සලසා ගැනීමට පූර්ණ කාලීනව. නමුත් මේ පූර්ණ කාලීනව මේවා දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත මට්ටමින් උපයා ගන්න ඉන්නවා. නමුත් ඔන්න ජීවිත අවසානයේදී අකමැත්තෙන් පශ්චාත්තාපයෙන් ජීවිතය අතහරින්න සිද්ධ වෙනවා. ඒ මොකක් නිසාද? ඒ බාහිර දේවල් Taman සන්තක කරගන්නටම උත්සාහ කළා ඇරුණාම Taman කවුද කියලා හොයලා බලපො නැති නිසා. බුදු සමයේ Taman කවුද කියලා හොයලා බලනවා කියන්නේ අම්මා තාත්තා තියපු නම මොකද්ද? උසමහත පෙළපත කුමක්ද කියලා හොයනවට නෙවෙයි. ඊට එහා ගැඹුරු විවාසය. අන්න ඒක තමයි ආර්ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අන්න එතෙන්ට තමයි මේ බුදු සමය සඳහන් ගැඹුරු ධර්මයන් අදාළ වෙන්නේ. දැන් ඔය අපි කතා කරපු එකට පව්පින් අදාළ වෙනවා. ශික්ෂාපද අදාළ වෙනවා. ආචාර ධර්ම අදාළ වෙනවා. නමුත් නේතමිත්‍ය අදුෂ්ටියට හෝ දසවස්තක සම්මාදිට්ඨියට චතුස්සත්ත්‍ය ත්‍රිලක්ෂණයේ පටිච්චසම්පාද නිරෝධය කර්මක්ෂය කිරීමේ කර්මය මරණ සතිය වැනි දේවල් අනුගමනීය ප්‍රතිපදාව අදාළ නැහැ. වචන ටික නම් පාඩම් කරන්න පුළුවනි. නේතමිත්‍ය අදුෂ්ටිකයා හෝ දසවස්තක සම්මාදිට්ඨිකයා ආගම හදෑරුවොත් එහෙම මේ අදාළ වචන ටික කොට පාඩම් වෙනවා. පාඩම් වෙලා කියන්නත් පුළුවන්කමක් තියෙනවා. පාඩම් වෙන්න පුළුවනි කියන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් අනුගමනය කරන්න නම් බෑ. අන්න ඒක තමයි මම එලි කරන රහස. නේත මිත්‍යා දෘෂ්ටිකයාට හෝ දසවස්තුක සම්මාදිට්ඨිකයාට චතුස්සත්ත්‍ය පාඩම් තිබුණාට ඔහුට වළංගු වෙන්නේ ලෞකිකයේ විතරයි. ඒ කියන්නේ දුක හේතුව විතරයි වළංගු වෙන්නේ. නැතුව තන මාර්ගයේ වළංගු වෙන්නේ නැහැ. ත්‍රිලක්ෂණය ඇහිම් බලලා පාඩම් කරන පාඩමක් විතරයි වළංගු කරගන්න තේරෙන්නේ නැහැ. මරණ සතිය වැරදි අවබෝධයක් විතරයි භාවිතා කරන්න තේරෙන්නේ නැහැ. මේ සියල්ල අවශ්‍ය නැහැ. මේ සියල්ල අපි තේරුම් අරන් තිබෙන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ වදාළා වූ මේ සැනසිලිදායක මාවතට යන්න තියෙන විවිධ මාවත් වශයෙන්. සැනසිලිදායක භූමියටපත් වෙන්න අනුගමනය කරන්න ඕන විවිධ මාවත් වශයෙන්. මේ මාවත් හැම එකකම යන්න ඕන නෑනේ. Tamanට පහසු මාවතක් තෝරගත්තාම ඔය සමහර මේ පිට්ටනි දෙනවා හතර පැත්තෙන්ම ඇතුල් වෙන්න පුළුවන්. පිරිස එකතු කරගන්න හතර පැත්තෙන් දොරටු හතරක් තියෙනවා. කොහෙන් ඇතුල් වුණත් අර පිට්ටනියටනේ. අන්න ඒ වගේ මේ සැනසිලිදායක ජීවිතය සඳහා දොරටු තියෙනවා. ඒ දොරටු කියන ඒවා පාඩම් තිබුණාට විවරුනේ නැති අය තමයි නේත මිත්‍යා දෘෂ්ටිකයන් සහ දසස්තක සම්මාදිට්ඨිකයන් කියලා කියන්නේ. ඔවුන්ට කර්මඵල විපාක විශ්වාසය රහිතව භවගාමී කර්මඵල විපාක විශ්වාසය සහිතව භවගාමී කියන මේ ගොඩවල් දෙකේ ඉන්නේ. ඒක තමයි ධම්මැස පෑදීම. සද්ධර්ම ශ්‍රවණය තුළ ඊට වඩා ගැඹුරු දෙයක් අපට හොයාගන්න තියෙනවායි කියලා කියන්නේ. කොහොමද අපි ඒක පැහැදිලි කරගන්න ඕන විදිය? අනේ එතනදී තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනාව කිරීම සඳහා
අපිට පොදු ඒකකයක් නිර්මාණය කරලා තියෙනවා. ස්ත්‍රියට පුරුෂයාට ගිහියාට පැවිද්දාට කියලා නැති පොදු ඒකකයක්. බලන්න අපි පාවිච්චි කරන ඒකකේ සුදු ඇඳුම පොයට, ගෙදර ඉන්නකොට වෙන පාට ඇඳුමක්, පැවිද්දට මේ ඇඳුම. ශික්ෂාපද වශයෙන් 5, 8 උපසම්පදා සීලය. පොදු නෑනේ. නමුත් මේ සද්ධර්මයේ තේරුම් ගැනීමේදී ඔය ශික්ෂාපද සංවරය හැමෝම ඉන්න අතර පොදු ඒකකයක් තියෙනවා. අන්නේ පොදු ඒකකය තුළ තමයි අපට අපි පිළිබඳව විමර්ශනය හම්බ වෙන්නේ. අර අධ්‍යාපනය කියන එකේ තේරුම මොකක්ද කියලා ගත්තාම ඔය දැනුවත් වීම කියන එක. මට මතකයි සූත්‍රයක සඳහන් වෙනවා ඔය බුදුන් වහන්සේ 15 වෙනිට පෙර වනාන්තරයට ගත වුණ අය කැලේට ගිහින් ධාන වඩමින් හිටියා. එතනින් එහාට යන්න පාරක් නැහැ. ආහාරයම හොයා ගන්නත් ඕන, ගමට එන්නත් බෑ. ගමයි වනාන්තරයේ අතර තියෙන ආසන්න ප්‍රදේශවල පුංචි පුංචි තැන් හදාගෙන පන්සල් කියන්නේ ඒවට පන්කල වලින් හදපු ශාලා හදාගෙන අර ගෙදර ඉන්න මිනිස්සුන්ට වඩා තේරෙන නිසා යම් යම් දේවල් කොළවල ලියලා දෙන්න පටන් ගත්තයි කියලා. අක්ෂර විද්‍යාව හරි සෞඛ්‍ය විද්‍යාව හරි නැකත් හරි මේ දේවල් බිහුනේ එහෙම කියලා පේනවා. ඒ තමයි අධ්‍යාපනයේ පටන් ගත්ත හැටි. නොදන්න අය දන්න අයට කියලා දීම. ඒ නිසා මේ මාර්ගයේ අධ්‍යාපනය කොහොමත් ලෞකිකමයි කොතරම් දුරට ගියත්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෞකික නෙමෙයි ලෝකෝත්තර අධ්‍යාපනයක් තියෙනවා. අන්නේ ඒ කොටස ආර්ය සම්මාදිට්ඨිකයන් සඳහා විවෘත වෙන බැවින් ඔබ කොතන හිටියත් ආර්ය සම්මාදිට්ඨිකෙක් වෙන්නේ කොහොමද? පාලි පදේ ඕනනම් පැහැදිලි කරන්නම්. අර දානේ විපාක ඇත සීල විපාක ඇත කියන කාරණාවට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. මේකට කියන්නේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියලා. පාලියෙන් කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං අයං උච්චති තී වික්ඛවේ සම්මාදිට්ඨි. පාලියෙන් කිව්වයි කියලා ඥානං කියලා තිබුණයි කියලා බය වෙන්න එපා. ඥානං කියන එකෙන් 아무තු මේ මොළයේ ඇතුලේ ඥානයක් පහළ වෙනවා කියලා හිතන්න එපා. ඥානය කියන්නේ අවබෝධ කරගන්නවා කියන එක, නුවණ කියන එක. ඒක තේරෙන්න ඕන කියන එක. අන්න මේ තේරීම කියන කාරණාව සුතමේ ප්‍රඥාවකින් තොරව, සාන්දීමකින් තොරව වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පුද්ගලයා විවරණය කරනු ලබන්නේ අපි දකින විදිහට නෙවෙයිනේ. අපි කොහොමද දකින්නේ? ලදරුවෙක් වශයෙන් මව් කුසින් බිහි වෙනවා. දරුවෙක් වශයෙන් ජීවත් වෙලා තරුණ තරුණියන් බවට පත් වෙනවා. අනතුරුව මව්පියන් බවට පත් වෙනවා. අනතුරුව මහලු අයට පත් වෙලා පරලෝ යනවා. මව් කුසින් බිහි වුණ පුද්ගලයාම ජීවිතාවසානයේ මේ යනවා එතෙක් ජීවත් වෙන්නේ එක්කෙනෙක්. ඒක තමයි සම්මුතියින් කියලා කියන්නේ. නමුත් ඊට එහාට ගියාම බුදුරජාණන් වහන්සේ මීට වඩා ගැඹුරු සිදුවීමක් අපි ළඟ සිදු වෙනවායි කියලා විග්‍රහ කරනවා. ඒ ගැඹුරු සිදුවීමේදී අපිට තිබෙන්නේ මව් කුසෙන් බිහිවීම, උත්පත්ති, ජීවිතාවසානයේ මරණය කියන මේ දෙක විතරක් නෙවෙයි. අපිට දිනපතාමත් මරණ සිදු වෙනවා. ඒ වගේම සිතුවිල්ලක් සිතක් පාසා මරණ සිදු වෙනවා. ඇසෙන් කනින් නාසයෙන් උපදින හැඟීම් මරණ සිදු වෙනවා. ඒ විවරණයේදී තමයි අපට තේරෙන්නේ අපි නොදන්න කාරණයක් නිසා ක්‍රමානුකූලව අපි දුකටපත් වෙනවා කියන එක පිළිබඳව. ඒ නිසා මේක අපේ ධර්ම දේශනාවල පැහැදිලි කරලා තිබෙනවා. අපි පුද්ගලයා යනු අසකන නාසය දිවකය මුල් කොටගත්, එවයින් පහළ වෙන්නා වූ අරමුණක් මුල් කොටගත්, ඒ අරමුණ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් විග්‍රහ කොටගත්ත ස්කන්ධ පංචකයේ මුල් කොටගත් පැවැත්මක් අපට තියෙනවායි කියලා. අන්න එතෙන් එන්න ඕන ආර්ය සම්මාදිට්ඨිකෙක් වෙන්නට. ඒක මේ මොහොතේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න ගන්නෑ. දීර්ඝ දේශනා කරලා අපි මේවා පැහැදිලි කරලා තිබෙන නිසා අන්න ඒක තේරුම් ගන්න ධර්ම ශ්‍රවණය කරලා. ඊට පස්සේ ස්කන්ධ පංචකයේ නිත්සුකාත්මය තුළ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. ස්කන්ධ පංචකයේ නිත්සුකාත්මය තුළ තමයි දසවස්තුක සම්මාදිට්ඨිකය තියෙන්නේ. ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්මය තමයි ආර්ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අන්නේ දර්ශනය මාරු වෙන්න ඕන. මේක දර්ශනය මාරු වීම ඇරුණාම ඇඳුම් මාරුවක් වශයෙන් සලකන්න එපා. ඇඳුම් ඕන නම් මාරු කරගත්තට කමක් නැහැ. නමුත් දර්ශනය මාරු වෙන්න. දර්ශනේන සම්පන්නෝ කියලානේ දර්ශනෙ යුක්ත වෙන්න ඕනයි කියන කාරණාව. අනේ එතනදී පැහැදිලි කරන කාරණයක් තමයි මේ අපි කරන ක්‍රියාකාරකම් තුළ අනාගත ඵල උපදින්න හේතුවක් අපි චිත්තාභ්‍යන්තරයට එකතු කරනවා, සසර අපි හදනවා කියන එක. ඒකට තමයි භවගාමී කියලා කියන්නේ. සසරක් හදමින් ඉන්නවා. විතරක් නෙමෙයි දුකක් හදමින් ඉන්නවා. ඔය අපි කතා කළාට මේකේ සත්‍ය පුද්ගලයෙක් කියලා බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනවා. සත්‍යයක් හිටියද නැද්ද ඔය ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා උන්වහන්සේ උපදිනවද නැද්ද කියනවට වඩා මහණෙනි මම දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගයක් දේශනා කරමි. මේක තේරිලා බලන්න ඕන මොකද්ද මේ වදාලේ කියලා. අර මොනවා හෙව්වත්
මේක හෙව්වේ නැත්නම් උත්තරේ හම්බ වෙන්නේ නැහැ. මේ පිළිබඳව ඔබට ඉදිරි ධර්ම දේශනාවකදී තොරතුරු දැනගන්නත් ලැබෙවි. අපේ සැලසුම් වල එහෙම තිබෙනවා. ඒ අනුව ගත් කල එහෙමනම් අර ස්කන්ධ පංචකය නම් වූ ඒකකය තුල තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන මේ ආර්ය සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. අන්න සුතමේ ප්‍රඥාව ධර්ම ශ්‍රවණය කිරීමෙන් නැති වෙන කාරණාව. ඒකේ පැහැදිලි කරනවා උපාදානය කියන එක වෙන්නේ අරමුණ තුල කියලා. කය තුල නෙවෙයි. ඇස තුල කන තුල නාසය තුල දිව තුල ගන්නා අරමුණු තුල තමයි සසරට බැඳීම හේවත් සංයෝජනය සිදු වෙන්නේ කියන එක. අන්න පාපය තුල සංයෝජනය තියෙනවා, පින තුල සංයෝජනය තියෙනවා, ධානය තුල සංයෝජනය තියෙනවා. පාපය තුල සහ පින තුල තියෙන සංයෝජනයන්ට කියනවා සක්කාය දිට්ඨි චිකිච්ඡා සිලබ්බත පරාමාස කාම රාග පටිග කියලා. ධාන භාවනා තුල තියෙන සංයෝජනයන්ට කියනවා රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව කියලා. ඔය සංයෝජනය තුළනේ ගමන තිබිලා තියෙන්නේ. එන් තථාගතයන් වහන්සේ ලෝකයට පහළ වෙලා සංයෝජනයන්ගෙන් මිදෙන පාරක් දේශනා කළේ. දැන් තේරෙනවද එහෙනම් සංයෝජන වල සතර ගමන හොඳ කර ගැනීමක් කරුණාම දසස්තුක සම්මාදිට්ඨිකයාටත් සංයෝජනයන්ගෙන් මිදෙන මඟ නැහැ කියලා. අන්න එයයි සමාජයට විවරණය වෙන්න ඕන. එවිට අප විසින් කරන මේ සසර හදන ක්‍රියාමාර්ගයේ විසින් අපට දුක් ගෙනත් දෙන බව. දුක අප විසින් හදා ගන්න බව සහ ලෝකේ තියෙනව නෙවෙයි කියලා තේරෙනවා. ඔය තියෙනවා නිබ්බේධික කියලා සූත්‍රයක් ඒක සඳහන් වෙනවා. සංකප්ප රාගෝ පරිසස්ස කාමා නේතේ කාමා යනි චිත්‍රානි ලෝකේ කියලා ලස්සන ගාතාවක්. අපි මේ ප්‍රිය කරන දේවල් වල කාමය කියන්නේ බාහිර වස්තුන්ගේ තියෙන දෙයක් කියලා තමයි මේ ලෝකේ ඔක්කොම තාම දකින්නේ. ඒක නේ වායිති කරගන්න හදන්නේ. නමුත් නේතේ ඒව නෑ කියලා කියනවා. අපි සිතේ හදාගන්න දෙයක් ඒටු කරගන්න හදනවා කියලා පෙන්වන්නේ. එස අන්න එක තේරුම් ගත්ත පුද්ගලයා කාමවස්තු එහෙම තිබියදී අතෙත්ත දීරා විනයංචි චන්දති. ඥානවන්තයෝ Tamanගේ සිත සික්මවා ගන්නවා කියලා පෙන්වලා තිබෙනවා. ඒ සිත හික්මවා ගැනීම තුළින් ලබන්න පුළුවන් සැපතක් තියෙනවා. ඒකට කියනවා චිත්තං දන්තං සුඛාවහං කියලා ගාථා පදයකුත් තියෙනවා. ඒක අර අපි කතා කරන දුක හේතුව තුළ තිබෙනා වූ ලෞකිකය නෙවෙයි. ඒක ලෝකෝත්තරය. තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට මිනිසා අපි මේ ලෞකික ලෝකෝත්තර පද දෙකෙත් ලෝකෝත්තර ලෞකික කතා කරන ආකාරය සාමාන්‍යයෙන් වැරදි විදිහට සමාජය පාවිච්චි කරන්නේ. ලෞකික මෙලොව ලෝකෝත්තර පරලොව වශයෙන් නැහැ. මෙලොව වශයෙන්මයි තේරුම් ගන්න ඕන කාරණාව. ඒ නිසා ධර්ම ශ්‍රවණයක් තුළින් ඔබ දුක හේතුව නැති වූ තැන පාසලේ පාඩමට එහා ගියේ ස්කන්ධ පංචකය තුළ ඉගෙන ගන්න. ධර්ම ශ්‍රවණයක් තුළින් අනිදුක්ඛානාත්මේ පාසලේ පාඩම් පොත එක්තුවා යමින් ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්මය ඉගෙන ගන්න. මරණ සතිය ජීවිතාවසානයේ මරණය වෙනුවට මොහොතක් පාසාම අපට හැඟීම් වශයෙන් මේ යන්න පුළුවනි. මතක යාමතක කිරීම නෙමෙයි අපට දුක් ගෙනත් දෙන්නා වූ හැඟීම් වශයෙන් මේ යන්න පුළුවනි. ඒක තමයි සැබෑ මරණ සතිය. මේ පිළිබඳව තියෙන තැනක් තිබෙනවා. ඒකත් වචන කිහිපකින් මතක් කරන්නම් මේ මොහොතේ. ဒုတိ මරණ සතිය කියලා සූත්‍රයක් තිබෙනවා. ඒක තිබෙනවා අපට දවල් හෝ රාත්‍රියේ ආහාර විසීමක් තුළින් සර්පෙක් දෂ්ට කිරීමක් තුළින් හැප්පිලා වැටීමක් තුළින් තව මොනවා හරි කාරණයක් නිසා මිය යන්න පුළුවනි. ඇත්තනේ. දැන් මේ වර්තමාන තත්ත්වෙත් ජීවිතය පිළිබඳ අනියත බව සමාජයේ හොඳට දැනෙනවා. ඒ කොහොම හරි වෙන්න පුළුවනි කාට හරි. තථාගතයන් වහන්සේ වදාරන්නේ මරණ සති කියන්නේ මරණවා කියලා සිහි කරන්න කියන එක නෙමෙයි. ඒ මොහොතට අකුසලයක් හිතේ තිබිලා ආවොත් ඒකෙන් මරණයටපත් වෙන එක දුකට කාරණයක්. අර අකුසලයේ දුරු කර ගැනීමටයි මරණ සති කියලා කියන්නේ. හොඳට පැහැදිලි වෙන තැනක් මේක. අන්න ඒ නිසා ඒ අකුසල හේතු දුරු කිරීම නැමැති ක්‍රියාමාර්ගයක් මිනිසා අනුගමනය කරන්න වෙනවා. උපන්න අකුසල් දුරු කිරීම කියලා සම්මා වායාමයේ පෙන්වන්නේ. අන්නේ ක්‍රියාමාර්ගය කරන්න බෑ නියත මිත්‍යා දෘෂ්ටිකයාට හෝ දසවස්තුක සම්මාදිට්ඨිකයාට. මෙන්න මේ පුද්ගලයෝ සමාජයේ ඇති වෙනවා නම් ඔවුන් කයටත් වඩා ඔවුන්ගේ මනස මානසික වෙනවා. ඔවුන්ගේ චර්යා රටාවන් කය වචන හැම එකක්ම අන් අය පීඩාවට පත් කරන්නේ නැති එකක් වෙනවා. ඔවුන්ට පරිසරයත් ඕනේ, සතා සතුනුත් ඕනේ, මව්පියනුත් ඕනේ, සදාචාරයත් ඕනේ. යහපත් මේ සංස්කෘතික ලක්ෂණ සියල්ලත් ඕනේ. මොනවත් විනාශ කරන්න උන්ට ඕන කමක් නැහැ. ඔවුන් විනාශ කරගන්න කැමති වෙන්නේ චිත්තාභ්‍යන්තරයේ පවතින ලෝභය, දේශය, මෝහය පමණයි. ඒවා විනාශ කරන්නයි බුදුදහම උගන්වන්නේ. වෙන මොකොත් බාහිර ලෝකේ විනාශ කරන්න කියන්නේ නැහැ. බාහිර ලෝකේ යම් තාක් දියුණු වෙනකොට ඇති වෙන්නා වූ ආචාර ධර්මයන් හැමදාමත් ඉදිරියට යන්න ඕන. තවදුරටත් සකස් වෙන්න ඕන.
ඒවා සමාජයක සකස් වෙන්නේ අවශ්‍යතාවය අනුව කලින් කලට වෙනස් වෙනවා සංශෝධනය වෙනවා. ඒ එකක්වත් අපට බාධාවක් නැහැ. එබැවින් මෙන්න මේ කරුණ තේරුම් ගන්න උත්සාහ කරන්න. මෙන්න මේ තේරුම් ගන්න උත්සාහ කිරීම සඳහා මම යෝජනා කරනවා ආයත් වතාවක් නේත මිත්‍යා දෘෂ්ටියේ හිටියත් දසස්තුක සම්මාදිට්ඨික හිටියත් ඊට එහාට තමා පිළිබඳ ගවේෂණීය ධර්ම ශ්‍රවණයක් වලින් හොයාගන්න. තමා පිළිබඳ ගවේෂණයක් හොයාගන්න. තේරුම් ගත්තාම තේරුම් ගන්න පුළුවන් වේවි ඔබ ඉන්නේ නේත මිත්‍යා දෘෂ්ටිය හෝ දසස්තුක සම්මාදිට්ඨිය නම් ඔබේ දර්ශනීය සංස්කාරයන්ගේ නිස්සක ආත්මයන්නා වූ බුදුන් නොදෙසූ බණක් ඔබ ගත්ත එක. මේ වැරැද්ද තුළ තමයි ඔබට මේ කරදරේ හැර එන්නේ ගහෙන් ගෙඩියෙන්නා වගේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. තේරුම් ගැනීම තුළ ඔබට එහෙමනම් බුදුරලෝට පහළුනේ අපට මල් පහන් පූජා කරලා වඳින්න විතරක් නෙවෙයි. බුදුරලෝකයට ධර්ම දේශනා කළේ පොත් පෙට්ටික ගෙනත් තියාගෙන වැඳ වැඳින්න විතරක් නෙවෙයි. මල් පූජා කරන එකේ වරදකුත් නැහැ, වැඳුම් පිදුම් කරන එකේ වරදකුත් නැහැ, ආරක්ෂා කරන එකේ වරදකුත් නැහැ. ඒවා විචනය කරනවා හැම නෙවෙයි. ඔවුන් ලෝට පහළ වෙලා යමක් එලි කළා. එලිකල දේ ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. එලිකල දේ තේරුම් ගත්ත අය කතා කරනවා. ඔවුන් එලිකල දේ තේරුම් ගැනීම තුළ අපට අපේ මේ ජීවිතය තුළම වෙනස් දැක්මක් ඇති කරගන්න පුළුවන්. අන්නේ වෙනස් දැක්ම අපිට මානසික වශයෙන් විශාල සහනයක් ලබා දෙනවා. ඒ මානසික සහනයට ලෞකික කියන්නේ නැහැ. ලෝකෝත්තර කියලා කියනවා. ඒ ලෝකෝත්තර කියන එක තිබෙන්නේ අර දසවස්තුක සම්මාදිට්ඨියගේ අගෝ නිත මිත්‍යා දෘෂ්ටිකයගේ නෙමෙයි. අර ආර්ය සම්මාදිට්ඨිකයාට උරුම සෝයක් තමයි ලෝකෝත්තර කියලා කියන්නේ. එබැවින් මේ ලෝකෝත්තර සෝය ලබාගත් ජීවිතය තුළ සම්බුදු සසුන තුළ සම්බුදු දහමේ සරණින් හොයාගන්න පුද්ගලයෙක් හොයා ගැනීම සඳහා ගවේෂණය කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නටයි ඔබ කල්පනා කරන්න ඕන. මගේ ළමා කාලේ ආරම්භ බැලුවොත් එහෙම එතනින් එහා පැත්තට ඒ පාරේ ගියා නම් මමත් ඔබ වගේම ඔය කටපාඩම් කරගත්ත බණක් කී ගාතාවක් කියන පින් කැමති පින්වතෙක් වෙවි. නමුත් අපි ඊට වඩා අද ගොඩක් ගැඹුරට ඇවිදින් තියෙනවා. ඒ පුරා වසර 40ක් තිස්සේ මේ ගමන හොයානාපු නිසා. ඒ හොයානාපු ගමනේ දේවල් අපි සමාජයට කියලා දෙනවා. ඔබත් ඒ පිළිබඳ ගවේෂණයකටපත් වෙන්න. ගවේෂණය තුළ Taman අවබෝධ කරගන්න. මේක Taman අවබෝධ කර ගැනීමක්. ඒ තුළින් ඔබ හොයනවට වඩා සැනසිලිදායක ජීවිතයක් ගත කරමින් බෞද්ධයෙක් වශයෙන් උපත ලබා ගන්න එකේ තියෙන ඇත්තම අර්ථය. නැත්නම් එහි උපරිම ප්‍රතිඵලය ලබා ගන්නට ඔබට මේ ගෞතම සසුන තුළ මේ ජීවිතය තුළ පුළුවන් වෙනවා. එසේ කර ගැනීමට ඔබ හැම දිනාට අවශ්‍ය ධම්මස පාදා ගැනීමට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා අපි ශාලීගුණසේකර මහත්මයා මතක් කළ පරිදි දායකත්වයේ දරා තිබෙන්නේ ටිකක් සංවේගජනක දෙමව්පියෝලා. මම මේ වෙනත් කල්පනා කරගෙන හිටියා. දෙල්ප කඩවර බඩල්ගම ලිපිනේ පදිංචි SP ආනන්ද රාජකරුණා මහත්මයා සමග වසන්ති රාජකරුණා මහත්මිය යන දයාබර දෙමව්පියන්. නමුත් දෙමව්පියන් සිහිපත් කරන්නේ ඔවුන්ගේ දෙමව්පියන් නෙවෙයි. සාමාන්‍යයෙන් සමාජයේ හැමනේ දරුවන් දෙමව්පියන් ගැන ගුණ සිහි කරලා ධර්ම දේශනා කරනවානේ. නමුත් අපි කියවල බලමු. මේට වසර 7කට පෙරදී 2014 අගෝස්තු මාස 15 වන දින අදවන් දිනක ප්‍රාප්තවන්ට යෙදුණා වූ අපිට කියන්න තියෙන්නේ අකල් මරණයට ගොදුරු වුණා වූ කියලාම තමයි. අකිල කූජන රාජකරුණා ආදරණීය පුතණුවන් සහ මේට වසර 4මාරකට පෙර අභාව ප්‍රාප්තවන්ට යෙදුණා ආදරණීය දියණිය වූ අකල් මරණයකට වින්ද්‍යා ගයාත්‍රි රාජකරුණා දියණිය. මේ දෙදෙනාම මව්පියන් දෙදෙනා දමා ගොස් තිබෙන අකාලයේදී. ඒ නිසා දරුවන් දෙදෙනා නම් හිටියේ ඒ දෙදෙනාම අහිවීම මේ මව්පියන්ගේ හදවතට පෘථග්ජන මට්ටමේදී දැනෙන්නේ කොහොමද කියලා අපිට හිතා ගන්න පුළුවෙනි. ඉතින් ඒ සඳහා ධර්ම දේශනා කරමින් හිත හදා ගන්න හැටි කියලා දෙනවා වරුණාම දැන් ඉතින් ඒ දරුවෝ දෙන්න අපිට ගේන්න බෑනේ නේ. ඒ නිසා අවශ්‍ය ප්‍රාර්ථනාවන් කරමින් අපි ධර්මයේ පැත්තට යොමුෙන්න මේ අවස්ථාව යොමු කරගන්න. එතකොට මේකේ තියෙන මතකේ අමතක වෙන්නේ නැහැ. නමුත් බර අයින් කරගන්න පුළුවන්. මේ පිළිවෙත පශ්චාත්තාපයේ දුක අයින් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රාර්ථනීය මමත් එහෙම තමයි කියන්නේ. සසර උපන් කිසිම දවසක මෙබඳු අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්ට මෙම දායකත්වයේ දරා තිබෙනවා. දීර්ඝායු සම්පත් සහිත ජීවිතය ලැබ ඊතා ඉක්මන් භවයකදී චතුස්සත්‍ය හෝ ත්‍රිලක්ෂණය හෝ මේ දහම් කරුණක් මගින් ධර්මයේ තේරුම් ගන්නට ලැබීම තුළින් උතුම් නිවන් මඟ හෙළි කර ගැනීම සඳහා මෙම පින්කම උපකාර වේවා කියන ප්‍රාර්ථනය තමයි මේ මව්පියන්ගේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ. ආදරණීය මව්පියන් වේලක් වශයෙන් Tamanගෙන් සමුගත් දරුවන් වෙනුවෙන් එබඳු ප්‍රාර්ථනයක් කරලා අවශ්‍ය දේවල් කරන එක තමයි කරන්න තිබෙන්නේ. එසේම
පරලොසෙපත් වන දෙදෙනා වූ දෙමව්පියන් ගෞරවයෙන් සිහිපත් කරන අතර දෙමව්පියන් හෝ සමීප ඥාතීන් වශයෙන් මියගිය පින් කැමති කෙනෙක් නැත්නම් ඒ හැමදෙනා පින් අනුමෝදන් කර ගනීවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්ම ශ්‍රවණය කරන හැමට සමග සුජීවත්ව වාසය කරන්නා වූ හැමදෙනාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනු ලබනවා. අපි ඒ දෙදෙනාටත් විශේෂයෙන්ම මේ ධර්මානුශාසනාව, ඒ වගේ මේ පුණ්‍ය කර්මයේ Tamanගේ හිතේ පවතිනා වූ මේ තනිකම පාළුව සංවේගය තුනී කරගන්නට අවශ්‍ය බෙහෙතක් නැත්නම් ප්‍රතිකාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබටත් ඒ නිසා සුවපත් මනසක් ලබන්නට මෙම ධර්ම දානයේ හේතු ආසනාව වේවා. ධර්ම දේශනා කරවාගෙන ධර්ම දානයේදී ධර්ම ශ්‍රවණයකට මූලිකායකත්වයේ දරා ධර්ම දාණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඔබේ දරුවන් දෙදෙනා සසර ඔබ ප්‍රාර්ථනා කරනවා නම් ඔබත් සසර ඇවිදිනවා නම් තවදුරටත් දරුවන් වශයෙන් මොන ගැසේවා උපනුපන් ආත්මයකදී එබඳු අකල් මරණයක් මව්පියන්ට දුක් ගෙනත් දෙන්නා වූ එබඳු අකල් මරණයකටපත් නොවේවා. මතුපිදනා භවයකදී මිනිසත් භව ලැබ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා භව ගමනේ අනතුරුදායක බව තේරුම් ගන්නට තේරුම් අවශ්‍ය නුවණ මොහු කරා යාමේදී ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණු ගැඹුරු වටහා ගැනීම තුළින් සකල දුක්ඛයන්ගේ නිවාවන්නා උතුම් නිර්වාණ සෝයන් සැනසෙන මං පිටුවර ගන්න හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝසෙපත් සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් කරගනිත්වා ධර්ම ශ්‍රවණය කරන්නා වූ හැමදෙනාගේ ජීවිත සුවත් වේවා. ඔබ යොලටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සහ චිරජීවනයේ ලැබී රැකියා ආදී කටයුතු අනාගත බලාපොරොත්තු සඵල වී රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවනයේ ලැබී ත්‍රිලක්ෂණය වෙන දහම් කරුණු ගැඹුරු වටහා ගැනීමේදී නිවන සැනසෙන මං පෙත් ඉවර කර ගන්නට හේතු ආසනාව වේවායි අපත් සුභාශිංසනය කරනු ලබනවා ප්‍රාර්ථනා කරනු ලබනවා. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.